හරි. දැන් දරුවෝ අපි මුල් කොටසේදී සාකච්ඡා කරගත්තානේ කොහොමද මූල සහිත ප්‍රකාශනයක් දර්ශක ඇසුරෙන් සුළු කරන්න කියලා. ඔන්න දැන් අපි දර්ශකවල අගය සෙවීම කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන්. කොටස් 6ක් සාකච්ඡා කළා. ඒකේ අවසාන කොටස් 3 ගොඩක් හොඳින් බලා ගන්න ඒ ටික ඕන වෙනවා. හරි. ඊළඟට දරුවෝ දැන් මේ දර්ශක කොටස යටතේ අපිට කතා කරන්න තියෙන්නේ දර්ශක සමීකරණ සම්බන්ධයෙන්. දර්ශක සමීකරණ. එතකොට මේ දර්ශක සමීකරණ කියන කොටස දරුවෝ කෙලින්ම සම්බන්ධිතයි ගුණෝත්තර ශ්‍රේණි කියන අපේ 11 ශ්‍රේණියේ 3 වෙනි වාරේ තියෙනවා පාඩම. ඔන්න ඔය පාඩමත් එක්ක. ඒ නිසා මේ පාඩම ගැන ටිකක් වැඩි අවධානයෙන් අහගන්න. ඒකට හේතුව දැන් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රේණි කියලා කියන්නේ ලකුණු 10ක ගාණක් වෙන පාඩමක්. හරිද? එතකොට දැන් මෙතෙන්දී අපි මේ කතා කරන දර්ශක සමීකරණ කියන ඒවා නොතිබුණොත් අපිට ඒ ගුණෝත්තර ශ්‍රේණි කොටසේදී ගණන් හදන්න අපහසු වෙනවා. ඒ නිසා මේ කොටසේ වැදගත්කම් දෙකක් තියෙනවා. එකක් තමයි මේක දර්ශක වලට කොහොමද වැදගත්. අනිත් එක තමයි ගුණෝත්තර ශ්‍රේණි වලටත් වැදගත්. හරි? රයිට්. එහෙනම් ලියා ගන්න දර්ශක යටතේ අපිට කතා කරන්න තියෙන අන්තිම මාතෘකාව තමයි දර්ශක සමීකරණ. ලියා ගන්න මාතෘකාව. දර්ශක සමීකරණ. දර්ශක සමීකරණ. දැන් දරුවෝ සමීකරණ කියන කොටස ගත්තාම සමීකරණ අපි කොච්චර කතා කරලා තියෙනවද නේ? සරල සමීකරණ කතා කරලා තියෙනවා, සමගාමී සමීකරණ කතා කරලා තියෙනවා, වර්ගජ සමීකරණ කතා කරලා තියෙනවා. ඒකට එකතු වෙන අලුත්ම කෙනා තමයි කවුද? දර්ශක සමීකරණ කියලා කියන්නේ. හරිද? දර්ශක සමීකරණ. එතකොට දරුවෝ දැන් දර්ශක සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බැලුවොත් දර්ශක සමීකරණයක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි දැන් ඔය දර්ශකයක් කියලා කියන්නේ අපි බලයක් විදිහට ලියන දෙයක් නේ. දර්ශකයක් තියෙන බලයකනේ. ඔන්න ඔය දර්ශක ප්‍රකාශනයක් යෙදුනොත් සමීකරණයක අපි හඳුන්වනවා ඒ සමීකරණය මේ මොකද්ද? දර්ශක සමීකරණයක් කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් මෙහෙම කෙනෙක් මම ගත්තොත් 2 බල x සමානයි 32යි. ඒතර දරුවෝ මේ තියෙන්නේ දර්ශකයක්නේ. ඒ කියන්නේ බලයක් සහිත නැත්නම් දර්ශක ප්‍රකාශනයක්නේ. එතකොට මේක සමීකරණයක්. සමීකරණයක් කියන්නේ මොකද්ද? අඥාත පදයක් ඇතුළත් සමානතාවක්. එතකොට මේ තියෙන්නේ දර්ශක සමීකරණයක්. තව ගත්තොත් දැන් මෙහෙම අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? එක එක විදිහට ඉතින් ලියන සමීකරණ තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? අපිට එක එක විදිහට ලියන්න පුළුවන්. ඔය විදිහට ලියන්න පුළුවන්. කොහොම හරි කිසියම් සමීකරණයක දැන් සමීකරණයක් කියන එකේ අනිවාර්යෙන් අඥාත පදයක් ඉන්නවනේ දරුවෝ. හරි? එතකොට කිසියම් සමීකරණයක දර්ශක කොටසක් යෙදෙනවා නම් අන්න ඒවට අපි කියනවා මොන සමීකරණ කියලාද? දර්ශක සමීකරණ කියලා. එහෙනම් මේ දර්ශක සමීකරණයක් එහෙම අඳුනා ගන්න අපහසු එහෙම කතන්දර නැහැ. හරිද? බලයක් කොටසක් තියෙනවා නම් බලයක කොටසක් තියෙනවා නම් ඒ කියන්නේ දර්ශකයක් තියෙනවා නම් සරලවම කිව්වොත් ඒක මොකක් විදිහට ගන්න පුළුවන්ද? දර්ශක සමීකරණයක් විදිහට ගන්න පුළුවන්. එතකොට දරුවෝ මේ දර්ශක සමීකරණ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ දර්ශක සමීකරණ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි එක කොටසක දරුවෝ අඥාතය වෙන්නේ දර්ශකය. දර්ශකයේ අඥාත සමීකරණ ඉන්නවා. මේ බලන්න මේ. දර්ශකය තමයි අඥාත. හරිද? දර්ශකය අඥාත සමීකරණ ඉන්නවා. දර්ශකය අඥාත. පැහැදිලිද? ඒ කියන්නේ දර්ශකය තමයි හොයන්න තියෙන්නේ ගණන් වල. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ පළවෙනි ගාන කියන්නේ 2 බල x ගේ සමානයි 32යි කියන කෙනා. මේ තුන්වෙනි ගාන 3 2x ඍණ 1 සමානයි 243යි ඔය වගේ ගණන්. හරිද? ඒ වල අඥාත දරුවෝ දර්ශකය. දර්ශකයේ අඥාත සමීකරණ තියෙනවා. ඊළඟට අනිත් එක තමයි පාදය අඥාත සමීකරණ තියෙනවා. අංක 2 පාදය අඥාත සමීකරණ තියෙනවා. ඒ කියන්නේ පාදය තමයි සමීකරණේ නොදන්නේ. පැහැදිලිද? එතකොට මේ දෙවෙනි සමීකරණය වගේ අය 256යි. ඔය වගේ ඉතින් තව ඕන තරම් ලියන්න පුළුවන්. හරි. ඔය වගේ. ඉතින් දරුවෝ දැන් එහෙනම් මෙන්න මේ විදිහේ දර්ශක කොටසක් ඇතුළත් වුණොත් සමීකරණයක අපි ඒවට කියනවා මොනවා කියලාද? දර්ශක සමීකරණ කියලා. ඒතර දර්ශක සමීකරණ ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්.
එකක් තමා දර්ශකය නොදන්නා, ඒ කියන්නේ දර්ශකය අඥාත වන දර්ශක සමීකරණ ඉන්නවා. අනිත් එක තමයි මොකද්ද? පාදය නොදන්නා, ඒ කියන්නේ පාදය අඥාත වන දර්ශක සමීකරණ ඉන්නවා. අපි ඉතින් මේ දෙගොල්ලෝම විසඳන විදිය ඉගෙන ගන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් අපි ලියාගමු දරුවෝ දැන් හැඳින්වීමක් ලියාගෙන බලමු ඕක විසඳන්නේ කොහොමද කියලා. හරි. තර ලකුණක් දාලා ලියන්න මෙන්න මෙහෙම. දර්ශක සහිත ප්‍රකාශන ඇතුළත් සමීකරණ දර්ශක සමීකරණ ලෙස හැඳින්වේ. දර්ශක සමීකරණ ලෙස හැඳින්වේ. දර්ශක සමීකරණ ලෙස හැඳින්වේ. දර්ශක සමීකරණ ලෙස හැඳින්වේ. හරි. උදාහරණ කියලා මෙන්න මේ තුන් දෙනාව ලියා ගන්න. මෙව ලියන්න යන්නේ නැහැ. මේ තුන් දෙනා විතරයි. මෙන්න මේ තුන් දෙනා. උදාහරණ කියලා ලියා ගන්න. හරිද? එහෙනම් ඊළඟට තරුවක් දාලා ලියන්න දරුවෝ මෙහෙම. දර්ශක සමීකරණවලදී එහි අඥාත පදයේ යෙදීම අනුව දර්ශක සමීකරණ ප්‍රධාන ආකාර දෙකකි. දර්ශක සමීකරණ ප්‍රධාන ආකාර දෙකකි. දර්ශක සමීකරණ ප්‍රධාන ආකාර දෙකකි. ලියා ගන්න පහලින් පාට පෑනකින් අංක 1 දර්ශකය අඥාත වූ සමීකරණ. අංක 1 දර්ශකය අඥාත වූ සමීකරණ. දර්ශකය අඥාත වූ සමීකරණ. හරි. ඒකට ලියා ගන්න දරුවෝ මෙන්න මේ අංක 1 යටතේ මම ලියපු උදාහරණ දෙක. මෙන්න මේ උදාහරණ දෙක ලියා ගන්න.
හරිද? ඊළඟට දාන්න අංක 2 පාදය අඥාත වූ සමීකරණ. පාදය අඥාත වූ සමීකරණ. පාදය අඥාත වූ සමීකරණ. පාදය අඥාත වූ සමීකරණ. ඒකට ලියා ගන්න ඔන්න ඔය දෙවෙනි කොටසේ දක්වලා තියෙනව නේද මම උදාහරණ දෙකක්. අන්නේ උදාහරණ දෙක. හරි නේද? හරි. එහෙනම් දරුවෝ ඔන්න ඔය වගේ දැන් සමීකරණ තමයි අපි විසඳන්න හදන්නේ. දැන් මම මේ බෝඩ් එකේ දීලා තියෙන්නේ සමීකරණ වලට උදාහරණ කීපයක් විතරයිනේ. ඉතින් මීට වඩා ටිකක් පද වැඩි එහෙම සමීකරණ තියෙනවා. හරිද? හැම සමීකරණයම මේ වගේ අර කුඩා සමීකරණම වෙන්නෙත් නැහැ. කොහොම හරි මේ සමීකරණ විසඳන ක්‍රමයක් තියෙනවා. හරිද? මේව අපි විසඳගන්නේ දර්ශකවල තියෙන ලක්ෂණ වලින්ම තමයි. හරි. මාතෘකාවක් දාන්න දර්ශක සමීකරණ දැන් හඳුනාගත්තනේ අපි. දර්ශක කොටසක් තියෙන සමීකරණයක් තමයි දර්ශක සමීකරණයක් කියලා කියන්නේ. ඒතර ප්‍රධාන ආකාර දෙකයි. දර්ශකයේ අඥාත සමීකරණ ඉන්නවා, පාදය අඥාත සමීකරණ ඉන්නවා. එහෙනම් දැන් අපි බලමු දරුවෝ ඔය වගේ දර්ශක සමීකරණයක් විසඳන්නේ කොහොමද කියලා. ලියන්න දර්ශක සමීකරණ විසඳීම. දර්ශක සමීකරණ විසඳීම. අනුමාතෘකාව දාගන්නකො. ඔන්න දැන් හොඳට අහගන්න ඕනේ. හරිද? දැන් සමීකරණය හඳුනා ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. හරිද? දර්ශක සමීකරණයක් කියන එක ඇස් පේනවා නම් අඳුර ගන්න පුළුවන්. හරිද? දැන් ඔක විසඳන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න අහගන්නකො. දරුවෝ දැන් සමීකරණයකදී වෙන්නේ සමානතාවක් නේ තියෙන්නේ. සමීකරණයක් කියන්නේ සමානතාවක්නේ. ඒ කියන්නේ සමාන ලකුණින් වම් පැත්තේ තියෙන කොටස සමාන ලකුණින් දකුණු පැත්තේ තියෙන කොටසට සමානයි කියලයි සමීකරණයක තියෙන්නේ. එතකොට දැන් අපි කරන්නේ ඔය සමානතාව උපයෝගී කරගෙන ඒකේ අර අගය නොදන්නා පදයට අගයක් හොයන එකනේ. ඕකනේ සමීකරණයක් විසඳනවා කියලා අපි කරන්නේ. හැබැයි දැන් මෙතෙන්දි දරුවෝ තියෙන්නේ දර්ශක සමීකරණනේ. ඒ කියන්නේ දර්ශකයක අගය තමයි තවත් කුමන හෝ දෙයකට සමාන වෙන්නේ මේ සමීකරණවලදී. එහෙනම් අපි බලන්න ඕනේ මේ දර්ශක, ඒ කියන්නේ බලයක් කියලා අපි ගමුකෝ. බලයකනේ දර්ශකයක් තියෙන්නේ. මේ බලයක අගය සමාන වෙන්නේ මොන වගේ දෙයක් වුණොත්ද කියලා. දැන් අපි බලයක අගය හොයන්න ඉගෙන ගත්තනේ දරුවෝ. බලයක අගය හොයන්න ඉගෙන ගත්තා. අපි ඕනම බලයක දැන් අගය හොයන්න දන්නවනේ. හරිද? දර්ශකය පූර්ණ සංඛ්‍යාවක් වුණත්, ඒක ධන වුණත්, ඒක ඍණ වුණත්, ඒක බිඳුව වුණත්, භාග වුණත්, දශම වුණත්, මූල වුණත්. ඔය ඔක්කොම අපි දැන් දන්නවනේ. දැන් අපි ටිකක් හොයලා බලමු බලයක අගය තවත් කෙනෙක්ට සමාන වෙනවා නම් එහෙම සමාන වෙන්න මොකක්ද තියෙන්න ඕන අවශ්‍යතාවය කියලා. මොකද දැන් සමීකරණවලදී වෙන්නේ දරුවෝ සමාන වීමක්. සමීකරණයක් කියන්නේ ඒකනේ. සමීකරණයක් කියන්නේ සමානතාවක්. එතකොට දැන් අපි මෙතෙන්දි සමාන කරන්න හදන්නේ බලයන්නේ. අපි දැන් බලමු බලයන් දෙකක් සමාන වෙන්න නම් මොකක්ද තියෙන්න ඕන අවශ්‍යතාවය කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් බලයක් කියලා දෙයක් ගත්තොත් ඒ බලයක කොටස් දෙකක් තියෙනවානේ පාදයයි දර්ශකයයි කියලා. පාදය සහ දර්ශකයට යෙදෙන අගය අනුව එයාගේ වටිනාකම වෙනස් වෙනවා. හරිද? ඒක පැහැදිලිනේ. පාදය සහ දර්ශකය වෙනස් වීම අනුව වටිනාකම වෙනස් වෙනවා. ඒතර අපි ගමුකෝ මුලින්ම මෙහෙම. අපි හිතමු මුලින්ම පාදය සමාන කට්ටිය ගැන. දැන් පාදයයි දර්ශකයයි කියලා දෙකක් නේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ගමුකෝ පාදය සමාන බල. පාදය සමාන. හරිද? ඒතර දැන් අපි ගත්තොත් දරුවෝ දෙකේ පාදයෙන් මෙන් බලන්න දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. හරි. ඒතර අපි දන්නවා දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. ඒතර දෙකේ හතරවෙනි බලය 16යි. ඔහොමනේ යන්නේ. ඒතර දැන් තුනේ බලයන් ගත්තත් තුනේ දෙවෙනි බලය කියන්නේ 9යි. තුනේ තුන්වෙනි බලය කියන්නේ 27යි. තුනේ හතරවෙනි බලය කියන්නේ 81යි. දැන් දරුවෝ මම මෙතන ලියපු මේ බලයන් තුනේම පාදය සමානයි.
මේ බලයන් තුනේම පාදය සමානයි. හැබැයි බලන්න පාදය සමාන වුණු පමණින් ඒකේ අගයන් සමාන වෙනවා කියලා අපිට කියන්න බෑ. මේ පාදය සමාන වුණාට දරුවෝ අගයෙන් සමාන නැහැ ඒගොල්ලෝ. මෙතනත් එහෙම නෙමෙයි. පාදය සමාන වුණාට අගයෙන් සමාන නැහැ. එහෙනම් තේරුම් ගන්න පළවෙනි කාරණේ බලයන් වල පාද සමාන වුණු පමණින් පාද සමාන වුණා කියන දෙයින් විතරක් ඒ බලයන් සමානයි කියලා අපිට කියන්න බෑ. වටිනාකමින් සමාන වෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු මෙහෙම. දර්ශකය සමාන වුණොත් දර්ශකය සමාන බලයන් අපි අරන් බලමු. දර්ශකය සමාන අය. ඒතර දර්ශකය සමාන අයට අපිට ගන්න පුළුවන් 2 බල 2. කීයද? 4යි. 3 බල 2 කීයද? 9යි. 4 බල 2 කීයද? 16යි. 7 බල 2 කීයද? 49යි. ඒත් වෙන්නේ නේද රෝමේ? තේරුම් ගන්න අපි බලයන් වල දර්ශකය සමාන කළත් ඒගොල්ලෝ අගයෙන් සමාන වෙන්නේ නැහැ. අපි බලයන් වල පාදය සමාන කළත් ඒගොල්ලෝ අගයෙන් සමාන වෙන්නේ නැහැ. මේ වල පාද සමානයි. පාද සමාන වුණාට මොකද වෙලා තියෙන්නේ? අගයෙන් අසමානයි. එහෙනම් තේරුම් ගන්න දරුවෝ මෙහෙම දෙයක්. පාද විතරක් සමාන වෙලා බලයන් සමාන කරන්න බෑ. පාද විතරක් සමාන වුණා කියලා අගයෙන් ඒ බල සමාන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දෙවෙනි කාරණේ දර්ශකය සමාන වුණා කියලා. කියන්නේ දර්ශකය විතරක් සමාන වුණා කියලත් ඒවා අගයෙන් සමාන වෙන්නේ නැහැ. මේ දර්ශකය සමානයි හැබැයි අගයෙන් අසමානයි. එහෙනම් මොකද්ද අපි ගන්න ඕනේ නිගමනේ? එහෙනම් බලයන් දෙකක් සමාන වෙන්න නම් අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද? පාදයට සමාන වෙන්න ඕනේ, දර්ශකයට සමාන වෙන්න ඕනේ. ඔය කියන දේවල් දෙකම වුණොත් විතරයි දරුවෝ මොකක් වෙන්නේද? බලයක් තවත් බලයකට සමාන වෙන්නේ. පැහැදිලි නේද මේ? පාදය සමාන වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. දර්ශකය සමාන වුණා කියලා වැඩක් වෙන්නේත් නැහැ. ඒ කියන්නේ මෙයා විතරක් සමාන වුණා කියලා වැඩකුත් නැහැ. මෙයා විතරක් සමාන වුණා කියලා වැඩකුත් නැහැ. සමාන වෙනවා නම් සමාන වෙන්න ඕනේ කොහොමද? ඔය දෙකම සමාන වුණොත් විතරයි බලයක් තවත් බලයකට සමාන වෙන්නේ. එහෙනම් දරුවෝ මේ බලයන් වල අපිට දකින්න පුළුවන් මූලිකම ලක්ෂණයක් තමයි කිසියම් බලයක පාදය සහ දර්ශකය කියන අගයන් දෙකම සමාන වුණොත් විතරයි තවත් බලයකට යා සමාන වෙන්නේ. ඒ කියන්නේ 4 බල 2 කියන කෙනා සමාන වෙන්නේ 4 බල 2ටම විතරයි. හරිද? ඒ නිසා දැන් අගයෙන් සමාන තැන් තියෙනවා. හැබැයි බලයන් වලදී බලයක් බලයකට සමාන වෙනවා නම් එයාගේ අනිවාර්යෙන් පාදය පාදයටත් දර්ශකය දර්ශකයටත් සමාන වෙන්න ඕනේ. ඒ නිසා දරුවෝ අපි ගන්නවා මෙන්න මෙහෙම නිගමනයක්. ඒ තමයි ඔය දර්ශක සමීකරණවලදීත් අනිවාර්යෙන්ම අපිට ලැබුණොත් කිසියම් බල දෙකක් සමානයි කියලා ඒකෙත් පාදයට පාදයට දර්ශකයට දර්ශකයට සමාන වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඔන්න ඔය කරුණ තමයි අපි ගන්නෙ දර්ශක සමීකරණ විසඳද්දී. පැහැදිලිද? එහෙනම් මොකද්ද අපි ඉගෙන ගන්න ඕනේ දේ? දර්ශක සමීකරණවලදී අනිවාර්යයෙන්ම බලයන් දෙකක් සමාන වෙන්න නම් මොකක් වෙන්න ඕනද? පාද සමාන වෙන්නත් ඕනේ, දර්ශක සමාන වෙන්නත් ඕනේ. පාද විතරක් සමාන වෙලත් බෑ, දර්ශක විතරක් සමාන වෙලත් බෑ. පාද සමාන නම් දර්ශකත් සමාන වෙන්න ඕනේ. දර්ශක සමාන නම් පාදත් සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? ඕක තමයි යොදාගන්නේ. බලමු දැන් අපි ගණන් හදද්දි කොහොමද ඒක යොදාගන්නේ කියලා. ඔන්න ඔය කාරණේ ඔලුවට දාගන්න. හරිද? ඕක තමයි යොදාගන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි පොඩි සටහනක් ලියා ගමුද රෝ මෙහෙම. ලියන්න. බලයක පාදය හා දර්ශකය
දර්ශකය වෙනස් වීම මත වෙනස් වීම මත වෙනස් වීම මත වෙනස් වීම මත එහි අගය තීරණය වේ. එහි අගය තීරණය වේ. එහි අගය තීරණය වේ. එහි අගය තීරණය වේ. හරි. මම මේ බෝඩ් එකේ ලියුවා වගේ දරුවෝ ඊළඟට සිම්පල් A කියලා දාන්න. සිම්පල් A කියලා දාලා ලියන්න මෙහෙම. පාද සමාන වුවද සිම්පල් A කියලා ලියන්න. පාද සමාන වුවද පාද සමාන වුවද පාද සමාන වුවද එකිනෙකට වෙනස් දර්ශක එකිනෙකට වෙනස් දර්ශක එකිනෙකට වෙනස් දර්ශක දර්ශක ඇත්නම් 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 එම බලයන් ඇත්නම් එම බලයන් එම බලයන් අගයෙන් වෙනස් වේ. එම බලයන් අගයෙන් වෙනස් වේ. එම බලයන් අගයෙන් වෙනස් වේ. ලියාගන්න දරුවෝ මෙන්න මේ කොටස් දෙක. හරිද? කියන්නේ පාද සමාන වුණා කියලාම වැඩක් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ පාද සමාන වුණත් දර්ශකය වෙනස් වෙනකොට අගයෙන් වෙනස් වෙනවා. මේ කොටසයි ලියා ගන්න. හරිද? එවනම් දරුවෝ එතන පහලින් ලියා ගන්න රතු පෑනකින් වගේ නැත්නම් පාට පෑනකින් මෙන්න මෙහෙම. එනම් බලයන් දෙකක පාද සමාන වූ පමණින් බලයන් දෙකක පාද සමාන වූ පමණින් පාද සමාන වූ පමණින් පාද සමාන වූ පමණින්
ඒවා අගයෙන් සමානයයි ඒවා අගයෙන් සමානයයි ඒවා අගයෙන් සමානයයි කිව නොහැක ඒවා අගයෙන් සමානයයි කිව නොහැක හරිද දරුවෝ පැහැදිලි නේද ඒ කියන්නේ පාදය සමාන වුණා කියලා. ඒ කියන්නේ සමීකරණයකදී පාදය විතරක් සමාන වුණා කියලා අපිට කියන්න බෑ මොනම අවස්ථාවකවත් ඒවා අගයෙන් සමානයි කියලා. ඊළඟ ලියන්න B කියලා දාලා simple B ඉස්සෙල්ලා විදිහටම ඒකට ලියන්න දර්ශකය සමාන වුවද දර්ශකය සමාන වුවද දර්ශකය සමාන වුවද එකිනෙකට වෙනස් එකිනෙකට වෙනස් එකිනෙකට වෙනස් එකිනෙකට වෙනස් පාද ඇතනම් එකිනෙකට වෙනස් පාද ඇතනම් එකිනෙකට වෙනස් පාද ඇතනම් එම බලයන් එම බලයන් අගයෙන් වෙනස් වේ 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 හරි දෙවෙනි කාරණේ පැහැදිලිද දරුවෝ දෙවෙනි කාරණය තමයි බලයන් වල දර්ශකය සමාන වුණා කියලාම අපිට කියන්න බෑ ඒවා අගයෙන් සමානයි කියලා. මොකද දර්ශකය විතරක් සමාන වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? පාදය අසමාන වෙනවා නම් ඒවා අගයෙන් වෙනස් වෙනවා. මෙන්න මේ කට්ටියව ලියන්න උතෙන්ට. හරිද? ඉස්සලා වගේ රතු පෑනකින් ලියන්න. එනම් බලයන් වල එහෙම නැත්නම් බලයන් දෙකක දර්ශක සමාන වූ පමණින් දර්ශක සමාන වූ පමණින් දර්ශක සමාන වූ පමණින් දර්ශක සමාන වූ පමණින් ඒවා
අගයෙන් සමානයයි ඒවා අගයෙන් සමානයයි ඒවා අගයෙන් සමානයයි කිව නොහැක ඒවා අගයෙන් සමානයයි කිව නොහැක හරිද තේරුම් ගන්න දරුවෝ මම මේ ඔයගලන්ට තේරුම් කරලයි මේ ගණන් වලට යන්නේ නිකම්ම ගණන් හදන්න පුළුවන් එතකොට තේරෙන්නේ නැහැ කොහොමද ඒක ගත්තේ කියලා ඒ කියන්නේ බලයන් දෙකක් සමාන වෙන්න නම් හරිද පාද සමාන වුණා කියලා විතරක් මදි ඊළඟ දෙවෙනි කාරණාවෙන් කිව්වේ මොකද්ද දර්ශක සමාන වුණා කියලා විතරකුත් මදි එහෙනම් මොකද්ද වෙන්න ඕනේ පාදයේ සමාන වෙන්නත් ඕනේ දර්ශකයේ සමාන වෙන්නත් ඕනේ ඔන්න ඕක තමයි තර්කය අපේ දර්ශක සමීකරණ විසඳීමේදී පැහැදිලිද එහෙනම් ලියන්න රූල් දෙකක් කරලා ඔය පාටින්ම හෝ වෙනත් පාටකින් මෙන්න මෙහෙම ඒ අණුව කිසියම් බල දෙකක් ඒ අණුව කිසියම් බල දෙකක් කිසියම් බල දෙකක් කිසියම් බල දෙකක් සමාන වීමට නම් කිසියම් බල දෙකක් සමාන වීමට නම් සමාන වීමට නම් ඒවා පාදයෙන් මෙන්ම ඒවා පාදයෙන් මෙන්ම පාදයෙන් මෙන්ම දර්ශකයෙන්ද පාදයෙන් මෙන්ම දර්ශකයෙන්ද සමාන විය යුතුය පාදයෙන් මෙන්ම දර්ශකයෙන්ද සමාන විය යුතුය සමාන විය යුතුය සමාන විය යුතුය හරි ඔන්න ඔය ලියපු කාරණේ කොටු කරගත්තත් කමන්නේ ඒ තරම් වටිනවා හරිද ගණන් වලදී තේරෙයි බලයන් දෙකක් සමාන වෙන්න නම් පාදයෙන් වගේම දර්ශකේනොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ සමාන වෙන්න ඕනේ දැන් අපි බලමු දරුවෝ ඔය කියන කාරණාව කොහොමද අපි දර්ශක සමීකරණයකදී යොදාගන්නේ කියලා මේ බලන්නකෝ දැන් දර්ශක සමීකරණ ආකාර දෙකක් තියෙනවානේ ඒකේ මම පළවෙනි ආකාරය ගන්න අපි ගමු දර්ශකය අඥාත වූ සමීකරණ දර්ශකය අඥාත වූ සමීකරණ හරි මෙන්න බලා ගන්න හරි ලේසි වැඩක් තියෙන්නේ ඔය ඉගෙන ගත්ත දේ තමයි අපි යොදාගන්නේ දැන් අපි හිතමු උදාහරණයක් විදිහට දැන් බලා ගන්න ළමයි වෙන වැඩ නැතුව බලා ගන්න හොඳයි උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙන්න මෙහෙම ගාන 2 බල x සමානයි 32යි මෙහෙම ගානක් ගත්ත කියන්නකෝ දරු දැන් මේකේ අඥාතය විදිහට තියෙන දර්ශකය නේද හරිද දැන් අපිට කියනවා මේ බලය හරිද මේ බලය සමානයිලු 32 කියන අගයට 32 කියන අගයට දැන් අපි ඉගෙන ගත්තේ මොකද්ද බලයක් තවත් බලයකට සමාන වෙනවා නම් පාදයෙන් වගේම දර්ශකේනුත් සමාන වෙන්න ඕනේ එහෙම එකක් අපි ඉගෙන ගත්තානේ අපි ඔන්න ඔය කරුණ යොදා ගන්නවා මෙතෙන්ට මොකක්ද දන්නවද කරන්නේ සමාන ලකුණින් දෙපැත්තෙම හදනවා බල
හරිද? සමාන ලකුණෙන් දෙපැත්තෙම බලයන් හදනවා. එතකොට සමාන ලකුණෙන් දෙපැත්තෙම බලයන් හැදුවොත් මේ බලයට එහා පැත්තේ බලය සමානයි කියලා නෙන්නේ. එතකොට එහෙම සමාන වෙන්න නම් පාදේනුත් සමාන වෙන්න ඕනේ, දර්ශකේනුත් සමාන වෙන්න ඕනේනේ. හරිද? අපි කරන්නේ මේ 32 හරිද? මේ 32 මේ පැත්තේ පාදයෙන්ම බලයක් විදිහට ලියා ගන්නවා. හරිද? දර්ශකයේ අඥාත සමීකරණ වලදී අපි කරන්නේ හැම කෙනෙක්ම සමාන පාද සහිත බල විදිහට ලියා ගන්නවා. සමාන පාද සහිත බල. එතකොට දරුවෝ දැන් මේ පැත්තේ තියෙන්නේ 2 බල x කියලානේ. හරිද? සමානයි 32 කියන සංඛ්‍යාවත් අපි ලියා ගන්නවා මේ පාදයෙන්ම. එතකොට දෙකේ පාදයෙන් 32 ලිව්වොත් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ 32 කියන්නේ කීයද? 2 බල 5. දැන් අපි දන්නවා බලයක් බලයකට සමාන වෙන්නේ මොකක් වුණොත්ද? පාදයෙන් වගේම දර්ශකයෙන් සමාන වුණොත්. දැන් අපි ඔක ඉගෙන ගත්තානේ. එතකොට අපිට කියන්න පුළුවන් තර්කයක් දාලා මෙහෙම. මෙයා මෙයාට සමාන නම් හරිද? අනිවාර්යෙන්ම පාදයෙන් සමාන වෙන්නත් ඕනේ. මොකෙන්ද? දර්ශකයෙන් සමාන වෙන්නත් ඕනේ. ඒ නිසා අපි ලියනවා එම නිසා x කියන්නේ කීයක් වෙන්න ඕනද? 5ක් වෙන්න ඕනේ. ඔන්න ඔච්චරයි. පැහැදිලිද? මෙතෙන්දි කරන්නේ දරුවෝ දැන් අපි ඉගෙන ගත්තානේ බලයන් සමාන වෙන්නේ පාදේනුයි දර්ශකේනුයි කියන දෙකෙන්ම සමාන වුණොත් කියලා. ඕක තමයි යොදාගන්නේ. යොදාගන්නේ මෙහෙමයි. කිසියම් සමීකරණයක් ඉන්නවා නම් දර්ශකයේ අඥාත වුණු අපි කරන්නේ ඒකේ තියෙන හැම කෙනෙක්ම සමාන පාද සහිත බල විදිහට ලියා ගන්නවා. සමාන පාද තියෙන බල. එතකොට පාද සමාන වුණු ගමන් මොකක් සමාන වෙන්න ඕනද? දර්ශකයක් සමාන වෙන්න එපා. එතකොට ටක් ගාලා නොදන්නා දර්ශකයට අගයක් ගන්න පුළුවන්. හරි. මේ බලන්න තව උදාහරණ. උදාහරණ අංක 2. මෙන් බලන්න. අපි හිතමු 3 y කියන බලය සමානයි 81යි කියලා දීලා තියෙනවා. පැහැදිලිද? එතකොට දරුවෝ දැන් අපි කරන්නේ මොකද්ද? දර්ශකය නම් අඥාත අපි කරන්නේ හැම කෙනෙක්ම සමාන පාද වලට ලියා ගන්නවා. සමාන පාද වලින් බල විදියට ලියා ගන්නවා. එතකොට මෙහෙම ලියා ගන්න පුළුවන් නේ. මෙයා බලයක්නේ කොහොමද? 81ත් ලියනවා 3 බලයක් විදියට. 81 කියන්නේ කවුද? 3 4 වෙනි බලය. 3 4 වෙනි බලය. එතකොට දරුවෝ දැන් අපි දානවා තර්කයක් බලයකට බලයක් සමාන වෙන්නේ පාදයෙන් සමාන වුණාට මදි දර්ශකේනුත් සමාන වෙන්න ඕනේ. එහෙනම් පාදයට පාදය සමාන නම් දර්ශකයට දර්ශකයත් සමාන වෙන්න ඕනේ. එම නිසා y කියන්නේ කීයද? y කියන්නේ 4යි. ඔන්න විසඳුම. පැහැදිලිද? අර අපි ඉගෙනගත්තු දේ දරුවෝ මේ යොදාගන්නේ. දැන් ඉතින් ඔය දේවල් හරිද මීට වඩා පොඩි පොඩි වෙනස්කම් එකක් දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි මෙන්න මෙහෙම ගාණක් ගමුකෝ. අපි ගම්මු 5 2x කියලා බලයක් ඉන්නවා. 5 2x. මෙයාව සමාන කරලා තියෙනවා 625ට කියලා හිතන්නකෝ. 625ට. එතකොට දැන් මොකද කරන්නේ අපි? දෙපැත්තෙම බලයන් වල පාද සමාන කරගන්නවා. පාද සමාන වෙන්න ලියා ගන්නවා. එතකොට මෙන්න බලන්න. 5 2x සමානයි 625 කියන්නේ කවුද? 5 පාදයෙන් ලියා ගන්න ඕනේ. 5 4 වෙනි බලය. එතකොට මේ බලයට මේ බලය සමාන නම් මේ බලයට මේ බලය සමාන නම් මොකද කරන්න ඕනේ? පාදයට පාදය සමාන වෙන්න ඕනේ, දර්ශකයට දර්ශකය සමාන වෙන්න ඕනේ කියලා ලියන්න පුළුවන්. එම නිසා මට කියන්න පුළුවන් 2x කියන දර්ශකය සමාන වෙන්න ඕන කාටද? 4ට. දැන් දරුවෝ මෙතනින් ඉරි දෙකක් ගහනව නෙවෙයි. දැන් මට ඕනේ x වනේ. ඉන්නේ 2x නේ. දැන් මේක සාමාන්‍ය සරල සමීකරණයක් ඕගොල්ලෝ දන්න. ඉතින් 2x 4 නම් x හොයාගන්න දෙකෙන් බෙදනවා. එතකොට මෙයා ඉවත් වෙලා අන්න x සමානයි 4ට දෙකේව 2යි කියලා එනවා. පැහැදිලිද? ඉතින් ওই දර්ශක සමීකරණ කියන ඒවා විසඳන විදිය. දැන් තේරුණා නේද? ඇයි මං අර කොටස ඉගැන්නුවේ කියලා. හරිද? නිකම් මොහේ ගෙනල්ලා උතෙන්ට අතෑරියා නම් තේරෙන්නේ නැහැ නේ මං කියපු එක. හරි. එහෙනම් පැහැදිලි කරගන්න දර්ශකය අඥාත වූ සමීකරණයක් විසඳද්දී අපි කරන්නේ දරුවෝ හැම කෙනෙක්ම සමාන පාදයක බලයන් විදිහට ලියා ගන්නවා. එතකොට අපිට තර්කයක් ගොඩනගන්න පුළුවන්. ඒ බලයන් සමාන වෙනවා නම් පාදයෙන් සමානයි වගේම දර්ශකේනුත් සමාන වෙන්න ඕන කියලා. අන්න දර්ශකෙන් සමාන විය යුතුයි කියලා දැම්මේ ගමන් මොකද වෙන්නේ? අපිට අඥාත පදේ හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් දරුවෝ අංක 1
කියලා මේ මාතෘකාව ලියලා උදාහරණ කියලා මේ තුන් දෙනාව ලියා ගන්නකො. ඊළඟට මම සටහන දෙන්න. හරි? එතකොට දැන් ඔකට යම් වෙලාවක් යනවනේ. ඒ හින්දා අපි වීඩියෝ එක නතර කරලා ඔක ලියාගෙන ඉමු. හරි? ටක් ගාලා මාතෘකාව ලියලා ගණන් තුන හදාගන්න. හරි. දැන් දරු සටහනක් ලියා ගමු අපි මෙහෙම. ලියා ගන්න. තරුවක් දාලා දර්ශකය ලෙස අඥාතයක් ඇතුළත් දර්ශකය ලෙස අඥාතයක් ඇතුළත් දර්ශක සමීකරණ විසඳීමේදී දර්ශක සමීකරණ විසඳීමේදී සමීකරණයේ සමාන ලකුණින් දෙපස බලයන් වල පාද සමාන කරගනු ලැබේ. පාද සමාන කරගනු ලැබේ. රෝලක් කරලා ලියන්න. එවිට සමීකරණයේදී සමාන බලයන් දෙකක පාදය මෙන්ම දර්ශකයද
සමාන විය යුතු බවට සමාන විය යුතු බවට සමාන විය යුතු බවට තර්කයක් ගොඩනැගිය හැක. සමාන විය යුතු බවට තර්කයක් ගොඩනැගිය හැක. තර්කයක් ගොඩනැගිය හැක. හරි. එහෙනම් දැන් දරුවෝ කරන්නේ ඔන්න ඔහොම දෙයක්. හරිද? දර්ශකය දන්නේ නැත්නම් දර්ශකය නම් අඥාත අපි කරන්නේ පාද සමාන කරනවා. පාද සමාන කරාට පස්සේ අපිට තර්කයක් දාගන්න පුළුවන්. බලයන් දෙකක් සමාන වෙන්න පාද විතරක් සමාන වෙලා මදි දර්ශකය සමාන වෙන්නත් ඕනි කියලා එතනින් දර්ශකය හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් මාත් එක්කම තව උදාහරණ කිහිපයක් ඔතෙන්ට හදමු. ඊළඟට අපි බලමු පාදය අඥාත වුණු සමීකරණ ගැන. හරිද? ඒතර මතක තියාගන්න ඕගොල්ලන්ගේ විභාගවල සහ ඕගොල්ලන්ට හම්බෙන ගණන් වල වැඩිපුර හම්බෙන්නේ මේ විශේෂය. දර්ශකය අඥාත කට්ටිය තමයි වැඩිපුර අපි කතා කරන්නේ. හරි. අපි ගමුකෝ 4 වෙනි ගාන. හදන්න බලන්න දරුවෝ මෙන්න මේ ගාන. අපි ගමුකෝ ලේසි ගානක් 16. හරි. මේක හදන්න බලන්න. හරිද? දැන් තේරෙනව නේද කරන විදිය? දර්ශකය නම් දන්නේ නැත්තේ අපි කරන්නේ දෙපැත්තේ පාද සමාන කරනවා. ඒතකොට දරුවෝ මේ පැත්තේ ඉන්නවනේ දෙකේ x ඍණ 1 කියලා බලයක්. මෙයාවත් ලියා ගන්නවා දෙකේ පාදයෙන්. ඒතකොට 16 කියන්නේ කවුද? දෙකේ 4 වෙනි බලය. දැන් දානවා තර්කය. බලයකට බලයක් සමාන නම් පාදයට පාදය වගේම දර්ශකයට දර්ශකයේ සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් සමාන වෙන්නේ නැහැ. එම නිසා අපි දානවා තර්කයක් දර්ශකයට දර්ශකය. x ඍණ 1ට 4 සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඔතනින් අපිට ගන්න පුළුවන් x සඳහා පිළිතුරක් දරුවෝ ඍණ එක ඉවත් කරන්න ධන එකක් දාන්න. එතකොට x සමානයි කීයද? 5යි කියලා උත්තරයක් එනවා. ඊළඟට 5 වෙනි ගාන. මේ ගානත් හදන්න බලන්න. 3 2y ධන 1 කියන බලය අපි හිතමු සමාන වෙනවා 243ට. හදන්න බලන්න මේ ගාන. හරිද? ඒකත් හදන්න පුළුවන් නේද? මොකද කරන්නේ? දර්ශකය දන්නේ නැත්නම් පාද සමාන කරනවා. එතකොට මේ පැත්තේ තියෙනවා 3 2y ධන 1 කියලා බලයක් 243. මොන පාදෙන්ද ලියා ගන්න ඕනේ සමාන වෙන්න නම් 3 පාදෙන් ලියා ගන්න ඕනේ. එතකොට 243යි කියන්නේ 3 5 වෙනි බලය. 3 5 වෙනි බලය. දැන් දානවා තර්කයක් මේ බලයට මේ බලය සමාන නම් පාදයට පාදය වගේම දර්ශකයට දර්ශකයේ සමාන වෙන්න ඕනේ. එම නිසා 2y ධන 1 කියන දර්ශකය සමාන වෙන්න ඕනේ 5 කියන දර්ශකයට. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වගේ කෙනෙක්ව සුළු කරගන්න විදිය. ඉස්සෙල්ලාම ධන 1 ඉවත් කරගන්න. එතකොට ධන 1ක් ඉවත් කරන්න නම් ඍණ 1ක් දාගන්නවා අපි. එතකොට ධන 1ට ඍණ 1 ඉවත් වෙනවා 2y සමානයි කීයද? 4යි. ඊළඟට බෙදන්න දෙකෙන්. මෙයාවත් බෙදුවා දෙකෙන්, මෙයාවත් බෙදුවා දෙකෙන්. දෙකට දෙකේ ඉලක්කම සුළු වෙනවා. එතකොට y සමානයි 4ට දෙකේ ඒවා 2යි කියලා උත්තරේ එනවා. එහෙනම් y සමානයි 2යි කියන අගය තමයි දරුවෝ ඊළඟ එකේ පිළිතුර වෙන්නේ. බලන්න හරිද කියලා. හරිද? එතකොට ඒකේ උත්තරේ එන්නේ
2යි කියලා. තේරුම් ගන්න දරුවෝ. දැන් මේ කොටසනේ සමාන වෙන්නේ 5ට ඊළඟට තියෙන්නේ සරල සමීකරණයක් සුළු කරගන්න විදිය. හරි. ඒකෝ ඉතින් 7 පන්ති දැන් කතා කරන්නේ. ඒකෝ පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ගම්මු 6 වෙනි ගාන විදියට මෙන්න මෙහෙම ගාන. දැන් ඔයගොල්ලෝ මූල අගයන් එක්කත් සුළු කරන්න දන්නවනේ. අපි හිතමු 81 x කියලා බලයක් ඉන්නවා. මේකේ 4 වෙනි මූලයක් ඉන්නවා. සමානයි කියලා තියෙනවා. අපි හිතමු 27ට. 24ට සමානයි කියලා තියෙනවා. හරි. හදන්න බලන්න හිතලා මේ ගාන. තොර තර්කය තමයි මොකද්ද? දර්ශකය දන්නේ නැත්නම් දෙපැත්තේ පාද සමාන කරනවා. පාද සමාන කරනවා. හරි. එතකොට අන්න තර්කය දාන්න පුළුවන් පාද සමාන නම් දර්ශක සමාන වෙන්නත් ඕනේ. හරිද? තව දරුවෝ මේක හැදෙන්නේ කොහොමද? මේ ගාන හදන්න නම් ඉස්සෙල්ලාම මේ මූලයක් දර්ශකයක් විදිහට ලියා ගන්න වෙනවා. හරිද? එතකොට අපි ඔක ලියා ගන්නවා ඉස්සෙල්ලාම 81 x වෙනි බලයේ 4න් 1 වෙනි බලය කියලා. සමානයි මේ පැත්තේ 27. එතකොට මේ තියෙන්නේ බලයක බලයක් නේ දරුවෝ. ඒකත් සුළු කරගන්න. එතකොට එනවා 81. දැන් ඔයගොල්ලෝ දන්නවනේ බලයක බලය આવොත් වෙන්නේ දර්ශක ගුණ වෙනවා. මම කියන්නේ කිව්වේ දර්ශක නීති කියන ඒවා යොදා ගන්න වෙනවා ඈ. දැන් ඒවා දැකපු ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර දැන් මේව සුළු වෙන්නේ නැහැනේ නිකම්ම ගුණ වෙනවා. එතකොට එයා දෙනවා 81 x වරක් 1 xමයි x බෙදීම 4 සමානයි 27යි කියලා. ඔන්න ඔහම එනවනේ. එතකොට දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් කරන්න ඕනේ මේකේ දන්නේ නැත්තේ දර්ශකයනේ. එහෙනම් අනිවාර්යයි පාද සමාන කරන්න ඕනේ. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි. මේ පැත්තේ පාදය 81. අර පැත්තේ පාදය 27. ඔහොම. හැබැයි දරුවෝ තේරුම් ගන්න මේ තියෙන භාගමේ දර්ශකයක් නේද? භාගමේ දර්ශක සුළු කරන්න අපි දන්නවනේ. ඔතෙන්ට සුළු කිරීම දැම්මනම් හරි. අන්න එහෙනම් ටක් ගාලා 81 දැන් මේ භාගමේ දර්ශකයත් එක්ක සුළු කරගන්නවා. එතකොට හරය 4යිනේ 81 ලියාගත්ත ටක් ගාලා 4 වෙනි බලයක් විදියට 3 4 වෙනි බලය මෙයාගේ 4න් x වෙනි බලය සමානයි 27යි කියලා එනවා. ඒතර දරුවෝ මෙතන බලයක බලයේදී දර්ශක ගුණ වෙනවා 3 බල 4 ගුණ වෙනවා 4න් x කියන බලයෙන් සමානයි 27යි කියලා එනවා. ඒතර බලන්න මෙතන 4ට 4 සුළු වෙලා යනවනේ. ඒතර දරුවෝ 4ට 4 සුළු වුණොත් ඊතුරු කොටස මම මෙතන ලියන්නම්. 4ට 4 සුළු වුණොත් තේරුම් ගන්න මෙතන ඉතුරු වෙන්නේ 3 x වෙනි බලය. 3 x වෙනි බලය සමානයි 27යි කියලා. පැහැදිලිද? මූලය බලයක් කළා බලයක බලය ඇවිල්ලා මේ උත්තරය ආවා. මෙතෙන්ට ගියාට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ තියෙන භාගමේ දර්ශකයක්. මම සුළු කරන්න ඒක දන්නවා. එතකොට භාගමේ දර්ශකයේ සුළු කරගත්තා. එතකොට අවසානයේ එනවා 3 බල x සමානයි 27යි. දෙපැත්තෙම පාද සමාන කරගන්නවා. එතකොට එනවා 3 බල x සමානයි 27 කියන්නේ 3 3 වෙනි බලය. බලයකට බලය සමාන වෙන්න නම් පාදයට පාදය වගේම දර්ශකයට දර්ශකය සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ x කියන්නේ කීයද? x කියන්නේ 3යි. හරි. බලන්න මේවා අමාරුයි කියලා නෙමෙයි හිතන්න ඕනේ. තමුන් ඉගෙනගත්තු දේවල් මේ තියෙන්නේ. තමුන් ඉගෙනගත්තු දේවල්. ඒව යොදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මූලයක් දැකපු ගමන් මේක බලයක් කරන්න පුළුවන්. බලයක බලයක් දැකපු ගමන් දර්ශක ගුණ වෙනවා. ඊළඟට භාගමේ දර්ශකයක් දැකපු ගමන් මේක සුළු කරගන්න මම දන්නවා. ඔය දේවල් ටික තමයි දරුවෝ ගලාගෙන ඉන්න ඕනේ. ඒකයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරිද? මේ ගණන් ආවොත් මෙහෙම හදනවා, මේ ගණන් ආවොත් මෙහෙම හදනවා. එහෙම නෙමෙයි. හරිද? සිද්ධාන්ත ටික ඉගෙනගෙන යන්න. මූලය දැක්කොත් බලයක් කරන්න, බලයක බලයේ දර්ශක ගුණ කරන්න, ওই ටික. හරි. හදාගන්න අඩුපාඩු. ඉවරය. මෙන්න මේ ගාන හදන්න. 8x වෙනි බලය ගුණ කිරීම 2x වෙනි බලය සමානයි 256යි කියලා දෙනවා ගාන.
දැන් දරුවෝ ඔයගොල්ලෝ ඉගෙනගත්තු දේවල් උතෙන්ට දාගෙන ඔය ගාන හදන්න පුළුවන්. තරකය තමයි මොකද්ද? දර්ශකය දාන්න නැත්නම් පාද සමාන කරන්න ඕනේ. පාද. එතකොට බලන්න දැන් හරිද? මේ පැත්තේ ඉන්නවා 8 බල x 2 බල x. මේ පැත්තේ 256 ඉන්නවා කියන්නකො. දැන් දරුවෝ මෙතන 2 පාදයකුත් තියෙනවා 8 පාදයකුත් තියෙනවානේ. දැන් ගාන හදන්න නම් මොකක් කරන්න ඕනද අපි? පාද සමාන කරගන්න ඕනේ. එතකොට දැන් පාද දෙකක් තියාගෙන බෑනේ. ඔය ඔක්කොම මොකක් කරන්න ඕනද? එකම පාදයකට හරව ගන්න ඕනේ. එකම පාදයකට. එතකොට දරුවෝ ඒක කරන්නේ මෙහෙමයි. අපි හිතලා බලනවා 8යි 2යි 256යි. මේ තුන් දෙනාම ගන්න පුළුවන් පාදයක් ගැන. ඔයගොල්ලෝ දන්නවා 256 අපිට හම්බෙනවා තැන් කිහිපයකම. එතකොට යා දෙකේ පාදයෙන් ලියන්න පුළුවන්. ඊළඟට ආයේ හතරේ පාදයේදී හම්බෙනවා. හැබැයි අටේ පාදයේදී හම්බෙන්නේ නැහැ. එහෙමයි නේද? එතකොට දැන් මෙතන අටේ පාදයේ කියන කෙනා හිටියට මෙයාව අටේ පාදයෙන් ලියන්න බෑ. එහෙනම් තේරුම් ගන්න අපිට මෙයාව ලියා ගන්න වෙන්නේ දෙකේ පදයෙන්ම තමයි. එතකොට මෙයාට ගැටලුවක් තියෙනවනේ. ඒ නිසා අපි 8 කියන කෙනාවත් ලියා ගන්නව මොන පාදයෙන්ද? දෙකේ පාදයෙන් ලියා ගන්නවා. අන්න එතකොට අපිට පුළුවන් මේ තුන් දෙනාවම එකම පාදයකට ගන්න. එහෙනම් අපි මේ තුන් දෙනාවම දෙකේ පාදයෙන් ලියා ගමු. ඒතර ඒක කරන්නේ කොහොමද? අපි දන්නවා 8 කියන්නේ දරුවෝ 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලයෙන් 8යි කියන්නේ. එතකොට 8 ලියනවා දෙකේ 3 කියලා. එතකොට ඕකට ඉන්නවා තව x කියලා බලයක්. හරිනේ දැන්? 8 කියන්නේ දෙකේ පාදයට හරව ගත්ත උන. ඊළඟට ගුණ කිරීම දෙකේ x කියලා බලයක් ඉන්නවා. 256 කියන්නේ දෙකේ 8 වෙනි බලය කියලා ලියා ගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ හරිනේ. හැමෝගෙම පාද සමානයි. එතකොට මෙතන තියෙන බලයක බලයක් ඔයගොල්ලෝ දන්නවා දර්ශක ගුණ වෙනවා. එතකොට එතනින් හැදෙනවා 3 වරක් x කියන්නේ 3යි x. ගුණ කිරීම 2x සමානයි 2 බල 8යි. දැන් ඔතෙන්ට ආවා. දැන් ඊළඟට තේරෙන්න ඕනේ මේ තමුන් ඉගෙනගත්තු දේවල් තව කරන්න මේකේ තියෙනවා. දැන් දර්ශක සමාන කරන්න බෑ. ඇයි මේ අඥාත දර්ශක දෙකක් ඉන්නවනේ. එතකොට දැන් මෙතෙන්දි තේරුම් ගන්න මේ තියෙන්නේ සමාන පාද සහිත බල දෙකක් ගුණ කරන්න. අන්න දර්ශක නීති වලට යනවා. සමාන පාද සහිත බල දෙකක් ගුණ කිරීමේදී මොකද වෙන්නේ? දර්ශක එකතු වෙනවා. අන්න එහෙනම් යොදා ගන්නවා දර්ශක නීතිය. සමාන පාද දෙකක් ගුණ වෙනවා. එහෙනම් දර්ශක එකතු වෙන්න ඕනේ. එහෙනම් 3x ට එකතු වෙනවා කාවද? x. දර්ශක දෙක එකතු වෙනවා. මේ පැත්තේ ඉන්නවා 2 බල 8. ඕක ගෙනල්ලා මෙහි එකතු කරන්නේ එහෙම නෑ. හරිද? ඒක ඉන්නේ වෙනම පැත්තකනේ. එතකොට දෙක මෙතන 3x ට x එකතු වුනහම 2 4x කියලා බලයක් හැදෙනවා. සමානයි 2 8 වෙනි බලය. අන්න දැන් මොකද වෙලා තියෙන්නේ? බලයකට බලයක් සමානයි. ඒතර බල දෙකක් සමාන වෙන්න නම් පාදය සමාන වෙන්න ඕන වගේම දර්ශකයේ සමාන වෙන්න ඕනේ. එහෙනම් දානවා තර්කයක් එම නිසා 4x කියන දර්ශකයේ සමානයි කීයටද? 8ට. බෙදුවා 4යි. මෙයාට මෙයා සුළු වුණා x සමානයි 8ට 4 ඒවා 2යි. පැහැදිලිද? තේරුම් ගන්න දරුවෝ ඌව හදනකොට හරිද අපි ඉගෙනගත්තු කරුණු ටික අපි යොදා ගන්නවා ඒ තැනට ගැලපෙන විදියට. ඒතකොට දැකපු ගමන් මෙතෙන්ට දෙන්නේ මේ කරුණය කියන එක ඔලුවට එන්න ඕනේ. අන්න එච්චරයි. ඒ හින්දා සිද්ධාන්ත පාඩම් කරන්න ගණන් පාඩම් කරන්න එපා. හරිද? එහෙම වුණොත් ගණන් කියලා කීයක් පාඩම් කරන්න වෙයිද දන්නේ නැහැ. හරි. තේරුණා නේද මෙතන? මෙතන මුලින්ම පාද සමාන කරගන්න ඕනේ දරුවෝ. පාද සමාන කරන්න නම් අපිට තියෙන එකම විකල්පය මේ කට්ටියම දෙකේ පාදයට තමයි හරව ගන්න වෙන්නේ. ඒතර මෙයාවත් හරෙව මෙයාවත් හරව ගත්තා. ඒතර බලයක බලයේදී දර්ශක ගුණ වුණා. ඊළඟට දර්ශක නීතිය ආව සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා කියලා එතනින් ගාන හැදුනා. හරි. මේ වගේම ගානක් දෙන්නම් ටක් ගාලා මෙයාවත් හදන්න දෙන්න. 8 වෙනි ගාන අපි ගමු. 3 ගුණ කිරීම 9 2x ඍණ 1 සමානයි 27 ඍණ x. හදන්න බලන්න දරුවෝ ඔන්න ඔය ගාන. දැන් මේ හදපු ගාන වගේම තමයි.
දැන් ඕකෙත් අපි කරන්න ඕනේ මොකද්ද? දර්ශකයන දන්නේ නැත්තේ පාද සමාන කරන්න ඕනේ දරුවෝ. පාද ටික සමාන කරන්න ඕනේ. එතකොට දැන් බලයන් ටික ඕගොල්ලෝ පාඩම් කළානේ. පාඩම් කරලා තියෙනවා නම් මතක නම් ටක් ගාලා ඔය 3යි 9යි 27යි දැකපු ගමන් මොන පාදයෙන්ද ලියන්න පුළුවන් කියලා මතක් වෙන්න ඕනේ. මේ තුන් දෙනාම ඉන්නේ මොන පාදයේද? 3යි 9යි 27යි. තුන් දෙනාම ඉන්නේ තුනේ පාදයේ. එහෙනම් මේ තුන් දෙනාම තුනේ පාදයෙන් ලියන්න පුළුවන් දරුවෝ. එතකොට අපි ගත්තොත් 3 කියන සංඛ්‍යාව 3 කියලා කියන්නේ තුනේ පළවෙනි බලයට. මේක ලියන්න පුළුවන් තුනේ පළවෙනි බලය කියලා. ගුණ කිරීම 9 කියන්නේ මොකද්ද? 9 කියන්නේ තුනේ දෙවෙනි බලය. තුනේ දෙවෙනි බලය. එතකොට ඕකට තව බලයක් ඉන්නවා මොකක් කියලාද? 2x ඍණ 1 කියලා. සමානයි 27 කියන්නේ 27 කියන්නේ තුනේ තුන්වෙනි බලය. එයාට බලයක් ඉන්නවා ඍණ x කියලා. හරිනේ? හැමෝම එකම පාදයකට හැරෙව්වා. සමාන පාදයකට. එතකොට මෙතන තියෙනවා තුනේ පළවෙනි බලය ගුණ කිරීම. තේරුම් ගන්න දරුවෝ දැන් මෙන්න මෙයාව ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? දෙකෙන්. මොකද බලයක බලයනේ. එහෙම ගුණ වෙද්දි මෙතන දෙන්නෙක් ඉන්නවා දෙන්නවම ගුණ වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට දෙන්නවම. එතකොට එනවා තුනේ දෙවරක් 2 4යි. එතකොට 4x දෙවරක් ඍණ 1 ඍණ 2යි. 4x ඍණ 2 සමානයි මේ පැත්තේ එනවා 3 වරක් ඍණ x ඍණ 3යි x කියලා. පැහැදිලිනේ? එතනත් බලයක බලය දර්ශක ගුණ වෙනවා. දැන් මෙතෙන්ට දානවා නීතිය. සමාන පාද සහිත බල ගුණ කිරීමේදී මොකද වෙන්නේ? දර්ශක එකතු වෙන්න ඕනේ. එහෙනම් මෙතෙන්දී මේ දර්ශකයට එකතු වෙනවා ගුණ වෙන නිසා 4x ඍණ 2 කියන දර්ශකය. සමානයි මේ පැත්තේ ඉන්නවා 3 ඍණ 3x කියලා දර්ශකයක්. දැන් මේ දෙන්න සුළු වෙද්දී දරුවෝ ඔයගොල්ලෝ දන්නවා මෙතන ධන එකක් මෙතන ඍණ දෙකක් නේ. ওই දෙක එකතු වෙන්නේ නැහැනේ අඩු වෙනවා. ඒතකොට ධන 1යි ඍණ 2යි සුළු වෙලා ඍණ එකක් ඉතුරු වෙනවා. ඒතකොට එනවා 3 4x එහෙම්මමයි යාට සුළු වෙන්න කෙනෙක් නැහැනේ. 4x මේ දෙන්න සුළු වෙලා එනවා ඍණ 1ක්. ඔව් ඉතින් බීජ ගණිතය. සමානයි 3 ඍණ 3x. අන්න දැන් ආවා බලයකට බලයක් සමානයි. එහෙනම් පාදය සමාන වෙනවා නම් දර්ශකයත් සමාන වෙන්න ඕනේ. එම නිසා 4x ඍණ 1 කියන දර්ශකය සමාන වෙන්න ඕනේ ඍණ 3x ට. දැන් මේ තියෙන්නේ සරල සමීකරණයක්. එතකොට සමීකරණ ගැන අපි 10 9 ඔක්කොගෙම ඉගෙනගෙන තියෙනවා. සමීකරණයක දෙපැත්තෙම අඥාත පද තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? අඥාත පද එක පැත්තකට අරගෙන සංඛ්‍යා එක පැත්තකට අරගෙන ඔක සුළු කරගන්න ඕනේ. එතකොට දරුවෝ දැන් මෙතෙන්දි මට කරන්න තියෙන්නේ මේ ඍණ 3x මෙහෙට අරගෙන මේ ඍණ 1 යවනවා මේ පැත්තට. එතකොට මේ පැත්ත ඉතුරු වෙලා ඉන්නවා 4x කියලා කොටසක්. එතකොට ඍණ 3x කෙනෙක් මේ පැත්තට එද්දී ආ ධන 3x කෙනෙක් වෙනවා. සමානයි ඍණ 1 මේ පැත්තට යවුවාම ධන 1ක් වෙනවා. අන්න මේ දෙන්න එකතු වෙලා හැදෙනවා 7x සමානයි 1යි කියලා එනවා. එතකොට දරුවෝ මේ 7 ඉවත් කරගන්න 7ෙන් බෙදන්න 4 7 සුළු වෙනවා. උත්තරයක් එනවා x කියන්නේ 7ෙන් 1යි. x කියන්නේ කීයද? 7ෙන් 1යි. හරි. මේ දර්ශක මෙතෙන්ට එනකන් දර්ශක නීති යටතේ ආවා. මෙතනින් එහා තියෙන්නේ සරල සමීකරණය. හරිද? 11 වැඩ කරනවා කියන්නේ ඔන්න ඔහොම. 11 වැඩ කරද්දි මොකද්ද වෙන්න ඕනේ? සම්පූර්ණ සාරාංශයත් එක්ක තමයි දරුවෝ වැඩ කරන්නේ. හරිද? ඒ හින්දා මෙතෙක් ඉගෙනගත්තු දේවල් තියෙනවනේ. ඒ ඔක්කොම ඔළුව වල තියෙන්න ඕනේ. ඒක පාඩමක් ඉගෙන ගනිද්දි උඩින් පල්ලෙන් ඉගෙනගන්න බෑ. හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. හැම දෙයක්ම මතක තියෙන්නත් ඕනේ. හරි. අඩුපාඩු හදාගන්න. ඔක ඉවර කට්ටිය මේ ගාන හදන්න බලන්න. මේ ඉතින් මොලේ කල්පනා කරන්න තියෙන තැන් ඈ.
හරි. දැන් දරුවෝ මේ ගාන හදද්දිත් අර ගාන වගේමනේ. පාද සමාන කරගන්න ඕනේ. පාද සමාන කරගන්න ඕනේ. එතකොට දැන් මෙතන තියෙන්නේ දෙකේ පාදයක්නේ. දෙකේ පාදය වෙනත් කිසිම පාදයකට හරවන්න බෑනේ. දෙකනේ කුඩාම පාදය. හරිද? එතකොට මේ ගාන හදනවා නම් දැන් ඕගොල්ලෝ මෙයාවත් කියන දෙන්නවම මොන පාදයෙන් ලියා ගන්න ඕනද? දෙකේ පාදයෙන් ලියා ගන්න ඕනේ. දෙකේ පාදයෙන් ලියා ගන්න ඕනේ. දැන් එහෙම කරන්න යද්දි හිතලා බලන්න පහ ලියන්න පුළුවන් දෙකේ පාදයෙන්. පහ දෙකේ පාදයෙන් ලියන්න බෑනේ. හරිද? දෙකේ පළවෙනි බලය 2යි, දෙවෙනි බලය 4යි, තුන්වෙනි බලය 8යි, හතරවෙනි බලය 16යි ඔහොමනේ යන්නේ. 640 හම්බෙන්නෙත් නැහැ. හරිද? දැන් එතකොට ඕගොල්ලන්ගේ ඇතැම් අය ගාන ඔතනින් නවත්ත ගන්නවා. ඒ කියන්නේ හරි. දැන් කිව්වනේ පාද සමාන කරන්න ඕනේ කියලා. ඉතින් දැන් ලියන්න බෑ. ගානේ වැරද්දක් තියෙනවා. එහෙම නෙමෙයි දරුවෝ. දැන් ඔතන ඕක ලියන්න බෑ කියලා තහවුරු කරගත්තනේ ඒකත් හොඳයි. දැන් එතනින් එහාට හිතන්න ඕනේ මං ඉගෙනගත්තු ගණිතයට අනුව මට මේ ගානේ මෙතනින් එහාට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? හරිද? එතකොට දැන් තමුන් ඉගෙනගෙන තියෙනවා දර්ශකය දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම දෙපැත්තේ පාද සමාන කරන්නම වෙනවා. අර විදිහට තමයි ගාන යන්න ඕනේ. හැබැයි තියෙන ගැටලුව තමයි මෙයාවත් දෙකේ පාදයෙන් ලියන්න බෑ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? මෙයාව දෙකේ පාදයෙන් ලියන්න බැයි නම් අපිට මෙයාව අයින් කරගන්න වෙනවනේ. හරිද? මෙයාව අයින් කළා නම් හරිනේ. දැන් සමීකරණයක ඕගොල්ලෝ දන්නවා ගුණ කිරීම පහක් අයින් කරගන්න විදිය. මොකද්ද කරන්න ඕනේ? බෙදීම පහක් දැම්ම නම් හරිනේ. එතකොට එයා ඉවත් වෙලා යනව නේද? ඉතින් ඕවා තමයි ගණිතය කියලා කියන්නේ. ඉගෙනගත්තු දේ යොදා ගැනීම. හරිද? එතකොට බලන්න අපිට පුළුවන් බොහොම පහසුවෙන් මේ ගාන දැන් අපිට ආපු ගැටලුව තමයි එකම පාදයකට ලියන්න බෑ. ඒතර එකම පාදයකට ලියන්න බැරි කෙනා ඉන්නවනේ. එයාව ඉවත් කරගත්තා නම් හරිනේ. හරිද? එතකොට මේ ಗುಣ කිරීම පහ ඉවත් කරන්න අපි දානවා දෙපැත්තටම බෙදීම පහ. අන්න ಗುಣ කිරීම පහට බෙදීම පහ සුළු වෙලා මේ පැත්ත ඉතුරු වෙනවා 2x ඍණ 1 කියලා බලයක්. එහා පැත්තේ 645න් බෙදෙන්න ඕනේ. ඒතර 6ට 5 ඒවා 1යි. එකක් ඉතුරුයි. එක ගත්තොත් 4 ළඟට 14යි. 14ට එනවා 2යි. 10යි 4ක් ඉතුරුයි. ඒ 4 ළඟට මේ බිඳුව ගත්තොත් 8යි 40ට 5 ඒවා. හරිද? එතකොට කෙනෙක්ට බෙදා ගන්න බැයි නම් ඔහොම හිතින් දීර්ඝ බෙදීමක් දාලා බෙදන්න එන්නේ 128ක්. දැන් බලමු ප්‍රශ්නේ. මේ පැත්ත දෙකේ පාදයෙන් නම් මේ පැත්තත් ලියා ගන්න ඕනේ දෙකේ පාදයෙන්නේ. දැන් 640 නෙමෙයිනේ තියෙන්නේ. දැන් ඉන්නේ 128ක්. අන්න මතක් වෙන්න ඕනේ 128 කිසිම ගැටලුවකින් තොරව ලියා ගන්න පුළුවන් දෙකේ 7 වෙනි බලය විදියට. දැන් මෙයාට මෙයා සමාන නම් පාදයට පාදයේ සමානයි වගේම දර්ශකයට දර්ශකයේ සමාන වෙන්න ඕනේ. ඍණ එක ඉවත් කළා ධන එකක් දාලා මේ පැත්තෙත් එනවා 7 ධන 1 කියලා. මෙයාට මෙයා ඉවත් වුණා. 2යි x සමානයි 8යි බෙදුවා 2. x සමානයි කීයද? 4යි. දැන් දරුවෝ 11 වැඩ කරද්දී ඔන්න ඕකයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමුන් හිර වෙන්නේ කොතනද? එතනින් එහාට මොකද්ද කරන්න කියලා තමුන් හිතන්න ඕනේ. තමුන් ඒවට ඉගෙනගෙන තියනවා දේවල්. හරිද? ඒව භාවිතයට ගන්න ඕනේ. ඒක තමයි ගණන් ඉගෙන ගන්නවා කියන්නේ. හරිද? ගාණක් විසඳනවා කියන්නේ ඕක. නැතෝ මේ වගේ ගාණක් මෙහෙම හදනවා, මේ වගේ ගාණක් මෙහෙම හදනවා. එහෙම පාඩම් කරන්න යන්න එපා. මොකද මම ඕක දන්නවා 11 දී ගොඩක් අය කරන ලොකු වැරද්දක් ඕක. හරිද? ගාණක් ආවට පස්සේ හිරුණා නම් යම් තැනක හිතන්න තමුන් ඉගෙනගත්තු දේවල් වලින් මෙතනින් කොහොමද මං ගැලවෙන්නේ කියලා. ඉගෙනගත්තු දේම යොදා ගන්නයි තියෙන්නේ. හරි. මේක ඉගෙන ගන්න කී වසරේද? 7 වසරේදී. ගුණ කිරීම පහක් තියෙනවා නම් සමීකරණයක ඒක අයින් කරන්න බෙදීම පහක් යොදන්න පුළුවන් කියලා. 7 වසර තමයි බැරි වෙලා තියෙන්නේ. අන්තිමට බලද්දි. පැහැදිලි නේද? හරි. හදාගන්න මේ ගාන. මම ඔය වගේම ගානක් දාන්නම් බෝඩ් එකේ අනිත් පැත්තෙන්. ඒකත් හදලා දාන්න. ඒතකොට ගණන් 10ක් වෙනවනේ.
හරි. ඔක අඩුපාඩු ටික හදාගෙන ඔන්න ඔය 10 වෙනි ගාන හදන්න. හරිද? දරුවෝ දැන් මේකේ තේරෙනවනේ මේ ගාන හදන්න නම් දන්නේ නැති දර්ශකය නම් පාද තමා සමාන කරන්නේ. දර්ශකය දන්නේ නැත්නම් පාදේ. ඒතර පාද සමාන කරද්දී හරිද? පාද සමාන කරද්දී මේ තුන ලියන්න බෑනේ. පහේ පාදයෙන් තුන ලියන්න බෑ පහේ පාදයෙන්. එතකොට එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්නේ ওই තුනේ ඉලක්කම අයින් කරලා දානවා. මොකද ඕක තියාගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. ඕක ලියන්නම බෑ. ඒ කියන්නේ ගාන උතනින් එහාට යන්නම බෑනේ. පහේ පාදයෙන් ලියන්න වෙන ලියනවනම්. එතකොට ගුණ කිරීම තුනක් ඉවත් කරගන්න බෙදීම තුනක් දානවා. එතකොට ගුණ කිරීම තුනට බෙදීම තුන සුළු වෙනවා. පහේ x ඍණ දෙවෙනි බලය මෙයා බෙදුනොත් 3 3 1යි 7ට 2යි එකක් ඉතුරුයි 15ට 5යි. 125යි කියලා එනවා. එතකොට 125 අන්න හොඳට අපිට ලියා ගන්න පුළුවන් පහේ පාදයෙන් පහේ තුන්වෙනි බලය කියලා. එතකොට බලයකට බලයක් සමාන නම් පාදයට පාදයේ සමානයි වගේම දර්ශකයට දර්ශකයේ සමාන වෙන්න ඕනේ. x ඍණ 2ට සමාන වෙන්න ඕනේ කීයද? 3. ඍණ 2 එහා පැත්තට යවුවා. එතකොට එයා ධන 2ක් වෙනවා. අන්න එනවා x කියන්නේ කීයද? 5යි. ඔන්න ඔච්චරයි. එහෙනම් දරුවෝ තේරුම් ගන්න මූලිකම තර්කය ඕන්න අන්ඩර්ලයින් කරලා තියාගන්න. දර්ශක සමීකරණයක දර්ශකය අඥාත නම් අපි කරන්නේ සමාන ලකුණින් දෙපස සියලුම බලයන් වල මොකක් කරනවද? පාද සමාන කරගන්නවා. දර්ශකය දන්නේ නැත්නම් පාද සමාන කරනවා. එතකොට අපිට පුළුවන් තර්කයක් ගොඩනගන්න සමාන වන බලයන් දෙකේ පාදය සමානයි වගේම මොකක් වෙන්න ඕනද? දර්ශකය සමාන විය යුතුයි කියලා. හරි. එහෙනම් අපි කතා කරමු දර්ශක සමීකරණ වල අවසාන කොටස වන පාදය අඥාත සමීකරණ ගැන. හරි. එහෙනම් ලියන්න අනුමාත්‍රිකාවක් පාදය අඥාත සමීකරණ. පාදය අඥාත සමීකරණ. පාදය අඥාත සමීකරණ. ඉතින් ළමයි දැන් මේක අර අපි ඉගෙනගත්තු දේ අනිත් පැත්ත. අපි ඉගෙනගත්තු දේ අනිත් පැත්ත. හරිද? ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තේ දර්ශකය දන්නේ නැති ඒවල කොහොමද ගාන හදන්නේ කියලානේ. දර්ශකය දන්නේ නැති ඒවල මොකද කළේ? දර්ශකය දන්නේ නැත්නම් සමාන ලකුණු දෙපැත්තේ පාද සමාන කළා. පාද සමාන කළා. ඒතර පාද සමාන නම් දර්ශක සමානයි කියලා තර්කය ගත්තා. එහෙනම් දැන් මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? පාදේනේ දන්නේ නැත්තේ. දැන් අපි කරන්නේ සමාන ලකුණින් දෙපැත්තේ තියෙන බලයන් වල දර්ශක සමාන කරනවා. මොකද අපි ඉගෙන ගත්තානේ සමාන වෙනවා නම් පාදත් සමාන වෙන්න ඕනේ දර්ශකත් සමාන වෙන්න ඕනේ කියලා. එතකොට දැන් කරන්නේ පාදය දන්නේ නැති හින්දා දර්ශක සමාන කරනවා. එතකොට අපි තර්කයක් දානවා මේ බලය මේ බලයට සමාන නම් දර්ශක මෙන්ම පාදද සමාන විය යුතුයි කියලා. පාද දෙක සමාන කරලා උත්තරයකට යනවා. දැන් දරුවෝ අර ඉස්සෙල්ලා හදපු ගණන් වගේ නෙමෙයි මේ ගණන් ලේසි. මෙව ලේසි හරිද? ඉස්සෙල්ලා වල තමයි දර්ශක නීති අරව මෙව ඔක්කොම එනවනේ. මේ ගණන් වල එහෙම නැහැ. මේ ගණන් වල බොහොම සරලයි. ඒ හින්දා තමයි මේක වැඩිපුර විභාගයට අහන්නේ නැත්තේ. අර මුලින් කොටස වැඩිපුර අහන්නේ. හරි. මේ බලන්නකෝ බොහොම ලේසි. මේ වගේ සමීකරණයක් ආවා කියලා හිතන්නකෝ. කරන්න තියෙන්නේ මෙච්චරයි. පාදය දන්නේ නැහැ නේද? පාදය දන්නේ නැත්නම් දෙපැත්තේ දර්ශක සමාන කරනවා. දර්ශක. එතකොට මේ පැත්තේ දර්ශකය 3නේ. මෙයාවත් ලියා ගන්නවා කාගේ හරි 3 වෙනි බලයක් විදිහට. එතකොට අපි දන්නවා 125 කියන්නේ පහේ 3 වෙනි බලය. පහේ 3 වෙනි බලය. දැන් දානවා තර්කය මොකද්ද? බලයකට බලය සමාන නම් දර්ශකයට දර්ශකය වගේම පාදයට පාදය සමාන වෙන්න ඕනේ. එම නිසා අපි කියනවා x කියන්නේ කීයද? x කියන්නේ 5යි. ඔන්න ඔය වගේ. මේ බලන්න තව උදාහරණයක් ගත්තොත් උදාහරණාංක 2 අපිට ගන්න පුළුවන් මෙහෙම. අපි හිතමු අපිට දීලා තියෙනවා x ගේ 3 වෙනි බලය x ගේ 3 වෙනි බලය අපි හිතමු 343යි කියලා ගාණක් දීලා තියෙනවා. x ගේ 3 වෙනි බලය කීයද?
343යි. 343යි කියලා ගාණක් දීලා තියෙනවා. හරි. එතකොට දරුවෝ දැන් මේකෙත් දන්නේ නැත්තේ පාදේනේ. පාදේ තමයි දන්නේ නැත්තේ. ඒතර අපිට කරන්න පුළුවන් දේ තමයි දෙපැත්තේ මොකක් කරනවද? දර්ශක සමාන කරනවා. දර්ශක. එතකොට දැන් මම මෙතෙන්ට වෙනින් බලයක් ගන්නම්කෝ නේද? මොකද දැන් මෙතනත් ගත්තේ 3 කියලා එකක්නේ. මම මේක වෙනස් කරන්නම්කෝ. මෙතන 5යි මෙතන 32යි කියලා. එතකොට දරුවෝ පාදේ දන්නේ නැත්තේ අපි දර්ශක සමාන කරනවා. එතකොට එනවා x වල 5 වෙනි බලය සමානයි මෙයත් ලියා ගන්නවා කාගේ හෝ 5 වෙනි බලයක් විදිහට. එතකොට 32 කියන්නේ කවුද? 2 5 වෙනි බලය. 2 5 වෙනි බලය. දැන් දානවා තර්කයේ බලයට බලයක් සමාන නම් දර්ශකයට දර්ශකයේ වගේම පාදයට පාදේ සමාන වෙන්න ඕනේ. x කියන්නේ කීයද? x කියන්නේ 2. ඉතින් ඔන්න ඔය විදිහට දරුවෝ බොහොම පහසුවෙන් ඔය ගණන් හදන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඕකටත් සටහනක් ලියාගෙන ඉමු. එතකොට මේක නම් අර ඉස්සෙල්ලා තරම් ලොකු කොටසක් වෙන්නේ නැහැ. හරි බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. හරි. මාතෘකාව ලියාගත්තනේ. මේ ගණන් දෙක ලියා ගන්න. ගණන් දෙක ලියාගත්තට පස්සේ මම සටහනක් දෙන්නම්. වීඩියෝ එක නතර කරලා දරුවෝ ගණන් දෙක ලියාගෙන ඉන්නකෝ. හරි ලියන්න තරුවක් දාලා පාදය ලෙස අඥාතයක් ඇතුළත් දර්ශක සමීකරණ විසඳීමේදී සමීකරණයේ සමාන ලකුණින් දෙපස බලයන්වල දර්ශක සමාන කරගනු ලැබේ. රෝලක් කරලා ලියන්න. එවිට සමීකරණයේදී බලයන් දෙකක්
සමාන වීමට බලයන් දෙකක් සමාන වීමට බලයන් දෙකක් සමාන වීමට පාදය මෙන්ම දර්ශකය මෙන්ම පාදයද සමාන විය යුතු බවට තර්කයක් ගොඩ නැගිය හැක. සමාන විය යුතු බවට තර්කයක් ගොඩ නැගිය හැක. තර්කයක් ගොඩ නැගිය හැක. තර්කයක් ගොඩ නැගිය හැක. හරි. ඒතර ඔන්න ඔහම තමයි දරුවෝ මේ වගේ ගණන් හැදෙන්නේ. මෙතෙන්දි පාදය දන්නේ නැහැ. එතකොට අපි කරන්නේ දර්ශකය සමාන කරගන්නවා. දර්ශකය සමාන කරලා අපිට පුළුවන් බොහොම පහසුවෙන් පිළිතුරකට යන්න. හරි. අපි හදලා බලමු තව ගණන් කිහිපයක් ඔතෙන්ට. තුන්වෙනි ගාන. අපි හිතමු අපිට දෙනවා 3 ගුණ කිරීම a වල 5 වෙනි බලය සමානයි කියලා. අනු 6ට. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වගේ ගානක් කොහොමද හදන්නේ කියලා. හදන්න බලන්න ගාන. හරිද? දැන් මෙතෙන් දරුවෝ බොහොම පහසුවෙනි මේක තේරුම් ගන්න. හේතුව දැන් දර්ශකනේ සමාන කරන්න ඕනේ. එතකොට දැන් ලියන්න ඕනේ 5 වෙනි බල විදිහටනේ. එතකොට 3 කියන එක කොහෙත්ම ලියන්න බෑනේ 5 වෙනි බලයක් විදිහට. එහෙනම් ওই ගුණ කිරීම 3 ඉවත් කරගන්න. ගුණ කිරීම 3 ඉවත් කරන්න දානවා මොකද්ද? බෙදීම 3. තරන්න ගුණ කිරීම 3ට බෙදීම 3 සුළු වෙනවා. a බල 5 සමානයි 9ට 3 ඒවත් 3යි 6ට 3 ඒවත් 2යි කියලා එනවා. දැන් හරිනේ. 32 ලියන්න පුළුවන් 5 වෙනි බලයක් විදිහට 2 5 වෙනි බලය. දැන් තර්කයක් බලයන් සමාන නම් දර්ශක වගේම පාද සමාන වෙන්න ඕනේ. A කියන්නේ 2යි. ඔන්න ඔය විදිහට ඉතින් බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. ඊළාට අපි ගත්තොත් 4 වෙනි ගාන. මේව ගානක් ගමු. y බල 2 සමාන වෙලා තියෙනවා දරුවෝ 27 1යි 3න් 1 කියන බලයට. සුළු කරලා දෙන්න බලන්න. හරිද? තොර දැන් ඔය ඉගෙනගත්තු දේවල් යොදා ගන්නනේ තියෙන්නේ. එතකොට බලන්න අර 27 1යි 3න් 1 කියලානේ තියෙන්නේ. ඉතින් මොන දර්ශකයක්ද? භාගමය දර්ශකයක්.
ඉතින් දරුවෝ භාගමේ දර්ශකයක් යෙදුණු ගමන් දැන් තමුන් දැනගන්න ඕනේ භාගමේ දර්ශකය තමුන් දන්නවා සුළු කරන්න. එහෙනම් ওই භාගමේ දර්ශකය කියන එක දැන් ඔගොල්ලෝ ඉස්සෙල්ලාම සුළු කරන් ඉන්න ඕනේ. මේ ගාන හදන්න නම්. අපි ඒකනේ ඔය ඉගෙනගෙන තියෙන්නේ. එතකොට දැන් ඉස්සෙල්ලාම මේ ගාන හදනවා නම් අපි කරන්න ඕනේ මෙන්න මේ කොටස සුළු කරගන්න ඕනේ. එතකොට y බල 2 සමානයි. එතකොට 27 අපි දන්නවා මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන ඕන තැනක විෂම භාගයක් කරන්න ඕනේ 3 වරක් 1 3 1යි 4යි. 3ෙන් 4 වෙනි බලය හොයාගන්න වෙනවා අපිට. 3ෙන් 4 වෙනි බලය. එනවා y බල 2 සමානයි. මෙයාව සුළු කරගන්න නම් හරය 3යිනේ. 27 ලියන්න වෙනවා 3 වෙනි බලයක් විදියට. එතකොට අපි දන්නවා 27 කියන්නේ 3ේ 3 වෙනි බලය. 3ේ 3 වෙනි බලය. එතකොට මෙයාගේ බලයක් ඉන්නවා 3ෙන් 4 වෙනි බලය කියලා. දැන් බලයක බලය දර්ශක ගුණ වෙනවා. එතකොට එනවා 3ේ 3 වෙනි බලය ගුණ කිරීම 3ෙන් 4 වෙනි බලය 3ට 3 සුළු වෙනවා. y බල 2 සමානයි 3ේ 4 වෙනි බලය කියලා එනවා. 3ේ 4 වෙනි බලය. දැන් දරුවෝ දර්ශක සමාන කරගන්න ඕනේ. හරිද? මේ වගේ දැන් පාදේ දන්නේ නැති එක දර්ශක. එහෙනම් මෙයාව අගයක් විදියට ගන්න වෙනවා දැන්. y බල 2 සමානයි 3 බල 4යි කියන්නේ කීයද? 81යි. 3 බල 4යි කියන්නේ 81යි. ඔන්න දැන් ගාන අපිට ඕන තත්ත්වයට අපි පත් කරගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් මොකක් කරන්නද? දර්ශක සමාන කරන්න. මොකද පාදේ දන්නේ නැත්නම් දර්ශකනේ සමාන කරන්න ඕනේ. එතකොට දැන් මෙතන දර්ශකයේ 2යි නම් අපි 81 ලියනවා කාගේ හෝ දෙවෙනි බලයක් විදිහට. එතකොට කාගේ හෝ දෙවෙනි බලයක් විදිහට ලියද්දී අන්න අපි දන්නවා 81 කියන්නේ 9 දෙවෙනි බලය. 9 දෙවෙනි බලය. තර්කයක් දානවා බල දෙකක් සමාන නම් දර්ශකයට දර්ශකය වගේම පාදයට පාදයේ සමාන වෙන්න ඕනේ. එහෙනම් y කියන්නේ කීයද? y කියන්නේ 9යි. හරි. ඔවදරුවෝ ඒ තැනට සුදුසු වෙන විදිහට තමුන් යොදා ගන්න ඕනේ. පැහැදිලිද? ඔය ගණන් අමාරුයි කියලා කෑ ගහන්න එක හේතුවක් තමයි මේ ගානක යම් තැනක මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නැත්නම් එතනින් එහා එක හිතන්න යන්නෙම නෑ ඔයගොල්ලෝ. හරිද? එහෙම නෙමෙයි හිතන්න. තමු ඉගෙනගත්තු දෙයක් තමයි යොදා ගන්න වෙන්නේ. නැත්නම් විනින්දියා එක දෙයක් යොදා ගන්න එන්නේ නැහැ. හරි. එහෙනම් මෙන්න මෙතන පාද මේ කොහොමද දර්ශක සමාන නැහැ නේද? ඒකට අගේ අරගෙන ඒක ආයේ පරිවර්තනය කරගන්නවා. දර්ශකේ සමාන වෙන විදියට. හරි. අවසාන ගාන විදියට අපි මෙයාව ගමු. හදන්න බලන්න ඔය ගාන. හරිද? දැන් හදන විදිය දන්නවනේ අර වගේමනේ දරුවෝ. හරි. අර පැත්තේ තියෙන භාගමේ දර්ශකයෙන් සුළු කරන්න ඕනේ. එතකොට මේක ලියා ගන්න ඕනේ කාගේ හරි 5 වෙනි බලයක් විදියට. 1024 කියන්නේ 10 කියන්නේ 2 නම් 10 වෙනි බලය. 2 නම් 10 වෙනි බලය හරියන්නේ නැහැ. 5ක් විදියට නේ ඕනේ. මෙයා 4 5 වෙනි බලය. අපිට ලියා ගන්න පුළුවන් 1024යි කියන්නේ 4 5 වෙනි බලය. මේකේ තියෙනවා 5න් 3 වෙනි බලය. අන්න ගන්නවා බලයක බලය. මේක ඉතින් ලේසි ඈ ඉස්සෙල්ලා අර ගන්නටත් වඩා පහට පහ සුළු වෙලා යනවා. ඒවල 3 වෙනි බලය සමානයි 4 3 වෙනි බලය. දැන් ඉතින් මේ ටක් ගාලා 4 3 වෙනි බලය කියන්නේ කීයද කියලා ලියාගෙන එහෙම යන්න ඕනේ නැහැ. අයියේ. දැන් ඉස්සෙල්ලා මෙතෙන්දී එහෙම දෙයක් කළේ දරුවෝ දර්ශක සමාන නැහැනේ. දැන් ඉතින් මෙතෙන්දී වෙන්න ඕන කතාව වෙලා ඉවරනේ. මොකද වෙලා තියෙන්නේ? කෙලින්ම දර්ශක සමානයි. ඒතර බලයකට බලයක් සමාන නම් දර්ශකයට දර්ශකය වගේම පාදයට පාදයේ සමාන වෙන්න ඕන. ඒ සමානයි 4යි. ඒතර කෙලින්ම මේ උත්තරේ එනවා. මෙතෙන්දී උණු වැඩේ තමයි මෙතෙන්දී මෙහෙම එකක් ආවට දරුවෝ මෙහෙම එකක් ආවට මේ දර්ශක සමාන නැහැනේ. තර්කේ දාන්න බෑනේ. අපි ඉගෙනගත්තු තර්කය මොකද්ද? බලයක් බලයකට සමාන වෙන්න නම් දර්ශකයයි පාදයයි කියන දෙකම සමාන වෙන්න ඕනේ. ඒතකොට දැන් මෙතෙන්දී දර්ශකය සමාන නැත්නම් ඉතින් කොහේ පාද සමාන කරන්නද? ඒ නිසා තමයි මෙයා 81 කියලා අරගෙන ආයේ දර්ශක සමාන වෙන්න හදාගෙන තර්කය දෙන්නේ පාද සමානයි කියලා. පැහැදිලිද? එහෙනම් ඔන්න දරුවෝ දර්ශක සමීකරණ කියන කොටසත් සම්පූර්ණයෙන්ම ඉගෙනනවා.
හරිද? දැන් ඔගේ අඩුපාඩු නැහැ. මට කතා කරන්න තියෙන හැම තැනක්ම මම අහුවෙන්න කතා කරලා තියෙන්නේ. ඒ හින්දා ওই ගණන් දැන් 15ක් හදුව උදාහරණ විදිහට ওই ටික හොඳින් බලා ගන්න. හරිද? බලාගෙන ඕකේ අභ්‍යාසයක් විදිහට හදන්න දරුවෝ ඔයගලන්ගේ පෙළ පොතේ තියෙනවා 2 අභ්‍යාසය. දෙවෙනි පාඩමේ දෙවන අභ්‍යාසය. ඒක තියෙනවා හරි ලස්සන මේ දර්ශක සමීකරණ ටිකක්. ඒ ටික හදන්න ඕනේ. ඒ ටික හදලා අර ඉස්සෙල්ලා කිව්වා වගේම තමුන්ගේ අභ්‍යාසවල ෆොටෝස් ටික මට දාන්න ඕනේ පර්සනලි මගේ නම්බර් එකට මේ දාදි දරුවෝ අර අලුතෙන් හදපු ගෲප් එකේ නම්බර් එකට දාන්න පරණ නම්බර්ස් වලට දාන්න එපා. හරිද? ගෲප් එකට දාන්න යන්නත් එපා. මොකද ඒක එතකොට හැමෝටම ෂෙයා වෙනවනේ. ඒ නිසා වෙනම දාන්න ඕනේ. ඒ ටික හදලා සම්පූර්ණ කරගන්න. හරි. එහෙනම් 2 අභ්‍යාසයේ ගණන් ටික හදාගන්න. මෙන්න මේ ගානේ ගැටලුවක් තියෙනවා නම් දැන් අඩුපාඩු ටික හදාගන්න. අපි ඊළඟට සාකච්ඡා කරමු ලඝු ගණක කියන මාතෘකාව සම්බන්ධයෙන්.